තෙරුවන් සරණයි ගෞරවනීය දේශකයාණන් වහන්සේගෙන් අවසරයි. ලන්ඩනයෙහි ශ්‍රී සම්බෝධි බෞද්ධ භාවනා මධ්‍යස්ථානය මගින් සංවිධානය කර සූම් තාක්ෂණය ඔස්සේ පවත්වාගෙන යනු ලබන ධර්මදේශනා දානමය පින්කම් මාලාවන්හි සෙනසුරාදා දිනයන්හි පවත්වනු ලබන භාවනා කමටහන් සහිත ධර්මදේශනාව පැවැත්වීම සඳහා අද දිනෙහිද අප කෙරෙහි මහත් වූ කරුණාවෙන් මෙම ධම්සභා මණ්ඩපයට වැඩවදාළ නායුනාරණ්‍ය වාසී පින්වත් ගෞරවනීය දේශකයාණන් වහන්සේ වන නම කියන්න අවසරයි පූජනීය සීලගම ඥානසිරි ස්වාමින් වහන්සේව පළමු කොට ධර්ම ගෞරවය පෙරටුව පාද නමස්කාර පූර්වකව සාදු නාදදී පිළිගනිමු. සාදු සාදු සාදු. අද දින මෙම ධර්ම දාන පින්කමෙහි සදැහැති දායකත්වය එංගලන්තයේ පදිංචි ශාමලී මහත්මියත් පුතුන් දෙදෙනා වන ශාමන් සහ බිමල් යන පින්වතුන් විසිනි. ගෞරවනීය ස්වාමින් වහන්සේ පින්වත් ඔබ වහන්සේටත් සම්බන්ධව සිටින මේ සියලුම පින්වතුන්ටත් මෙයින් ජනිත වන්නා වූ සියලුම පුණ්‍ය ශක්තියින් උතුම් වූ චතුරාර්ය සත්‍ය අවබෝධය පිණිසම හේතු වාසනා වේවා කියා ප්‍රාර්ථනා කරමින් අප කෙරෙහි අනුකම්පාවෙන් ධර්මදේශනාව පැවැත්වීම සඳහා ඔබ වහන්සේට ගෞරවයෙන් ආරාධනා කර සිටිමු. අවසරයි ස්වාමින් වහන්ස. සාදු සාදු සාදු. සාදු සාදු සාදු. ඕකාසහම් බන්තේ තිසරණේන සද්දෙන් ආජීවස්ටමක සීලං ධම්මං යාචාමි අනුග්‍රහං කତ୍වා සීලං දේතමේ බන්තේ අනුකම්පං උපාදාය යමහං වදාමි තං වදේත ආම බන්තේ නමෝ තස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස බුද්ධං සරණං ගච්ඡාමි බුද්ධං සරණං ගච්ඡාමි ධම්මං සරණං ගච්ඡාමි ධම්මං සරණං ගච්ඡාමි සංඝං සරණං ගච්ඡාමි සංඝං සරණං ගච්ඡාමි යම්පි බුද්ධං සරණං ගච්ඡාමි ဒ ුතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි යම්පි ධම්මං සරණං ගච්ඡාමි ဒ ුතියම්පි ධම්මං සරණං ගච්ඡාමි ဒ ුතියම්පි සංඝං සරණං ගච්ඡාමි ဒ ුතියම්පි සංඝං සරණං ගච්ඡාමි තතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි තතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි තතියම්පි ධම්මං සරණං ගච්ඡාමි තතියම්පි ධම්මං සරණං ගච්ඡාමි තතියම්පි සංඝං සරණං ගච්ඡාමි තතියම්පි සංඝං සරණං ගච්ඡාමි සරණගමනං සම්පුන්නං මම බන්තේ ආනාතිපාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි පානාතිපාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි අදින්නාදාන වේරමණී සික්ඛාපදං සමාදියාමි උදින්නා දානා වේරමණී සික්ඛාපදං සමාදියාමි මාමේසු මිච්ඡාචාරා වේරමණී සික්ඛාපදං සමාදියාමි කාමේසු මිච්ඡාචාරා වේරමණී සික්ඛාපදං සමාදියාමි මුසාවාදා වේරමණී සික්ඛාපදං සමාදියාමි මුසාවාදා වේරමණී සික්ඛාපදං සමාදියාමි පිසුනා වාචා වේරමණී සික්ඛාපදං සමාදියාමි
පිසුනා වාචා වේරමණී සික්ඛාපදං සමාදියාමි. අරුසා වාචා වේරමණී සික්ඛාපදං සමාදියාමි. වරුසා වාචා වේරමණී සික්ඛාපදං සමාදියාමි. සම්පප්පලාපා වේරමණී සික්ඛාපදං සමාදියාමි. සම්පප්පලාපා වේරමණී සික්ඛාපදං සමාදියාමි. ජීවා වේරමණී සික්ඛාපදං සමාදියාමි. මිච්ඡා ජීවා වේරමණී සික්ඛාපදං සමාදියාමි. තිසරණේන සද්ධින් ආජීවාෂ්ටමක සීලං ධම්මං සාධුකං සුරක්ෂිතං කତ୍වා අපමාදේන සම්පාදේ තබ්බං. ආමබන්තේ සාදු සාදු තස්ස භගවතු රහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු රහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු රහතෝ සම්මා සම්බුද්දස්ස. එවං මේ සුතං ඒකං සමයං භගවා සාවත්තියං විහෙරති ජේතවන්නී අනාථ පිණ්ඩිකස්ස ආරාමි තත්‍රකෝ භගවා බික්ඛෝ මන්තේසි භික්ඛවෝති භදන්තේ තිතේ බික්ඛෝ භගවතු පච්චස්සෝසුං භගවා ඒතදමෝච චතස්සෝ ඉමා භික්ඛවේ ධාතුයෝ කතමා චතස්සෝ පඨවි ධාතු ආපෝ ධාතු තේජෝ ධාතු වායෝ ධාතු තේ ඉමා කෝ භික්ඛවේ චතස්සෝ ධාතුයෝති. සම්බෝධි යුකේ භාවනා මධ්‍යස්ථාන වාසී මහා සංඝරුවන ඇතුළු අතිපූජනීය මහා සංඝරත්නයන් අවසර පින්වත් සිල්මෑණිවරුනි, පින්වත් භාවනා යෝගී පින්නතුනි, අපි අකණ්ඩ පවත්වාගෙන යන භාවනා වැඩසටහන් මාලාවේ වර්ෂයකට ආසන්න කාලයක්, වර්ෂයකට වැඩි කාලයක් දැන් දිගින් දිගටම සතියන්ත භාවනා වැඩසටහන් පවත්වාගෙන යමින් අදත් අලුත් වැඩසටහනක් නව මුහුණුවරකින් ආරම්භ කරන්නට අපි මේ සූදානම් වෙන්නේ. අපි මෙතෙක් සමත භාවනා සතර කමඨහන් පිළිබඳව බොහෝ සෙයින් වෙහෙස මහන්සි වෙමින් වෙරවීරිය වඩමින් බොහෝ අත්දැකීම් අපේ කාගෙත් ජීවිතවලට ඒක රාශී කරගන්නට යෙදුණා. සතර කමඨහන් වලට අමතරව කසින භාවනාවෙන් ඕදාත කසිනේ භාවනාව උත්සාහව දරුවා අට්ටික භාවනාව පුරුදු පුහුණු වෙමින් යතර ආනාපාන සති භාවනා මූල කර්මස්ථානයේ වෙනුවෙන් සෑහෙන කාලයක් අපි ගත කරා. මෙසේ සතර කමඨහන් වැඩීමෙන් ආනාපාන සති භාවනා කමඨහන් වැඩීමෙන් එමෙන්ම ධාතු කර්මස්ථාන අට්ටික භාවනා ආදී වැඩීමෙන් ඕදාත කසින භාවනා ආදී උත්සාහ දැරීමෙන් බොහෝ යෝගී පිරිසක් යම් යම් මට්ටම්වල අත්දැකීම් මේ වෙනකොට එකතු කරගෙන සිටිනවා. ඒ අතර තව සමහරක් සිටින්නට පුළුවන් දීර්ඝ කාලයක්ම මේ වෙනුවෙන් කැප වුණා, තාමත් ප්‍රතිඵලයක් නැහැ. එවැනි පිරිස වෙනුවෙනුත් අපි අවස්ථාවක් තවත් ආකාරයකින් පුහුණු කරන්නට බලාපොරොත්තුව අද අපි තෝරා ගන්නට යෙදුණු භාවනාව වශයෙන් ධාතු කර්මස්ථානයේ. ධාතු කර්මස්ථානයේ මාතෘකාව තෝරා ගන්නට යෙදුනේ
සංයුත්ත නිකායේ නිදාන වග්ගපාළේ ඒවම් මේ සතන් එකා සමයම් භගවා මෙසේ දේශනාව සඳහන් වෙනවා. ආනන්ද ස්වාමීන් වහන්සේ ශ්‍රවණය කරපු කතාව විස්තර වෙනවා. මෙසේ මා විසින් අසන්නට යෙදුනා. එදා ජීවමාන බුදු පියාණන් වහන්සේ සවැත් නුවර ජේතවනාරාමේ වැඩ වාසය කරන කල භික්ෂුන් වහන්සේට ආමන්ත්‍රණය කරමින් භික්ෂුන් වහන්සේ ධර්ම සභාවට වැඩම කොට බුදු පියාණන් වහන්සේට පිළිවදන් දෙමින් වැඩ සිටියා. මේ වැඩ සිටි භික්ෂූන් වහන්සේට බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. චතස්සෝ ඉමා ධාතුයෝ චතස්සෝ ඉමා භික්ඛවේ ධාතුයෝ. මහණෙනි, මෙම සතර ධාතුන් වේ. කතමා චතස්සෝ කවර සතරක්ද? පඨවි ධාතු පඨවි ධාතුව, ආපෝ ධාතු ආපෝ ධාතුව, තේජෝ ධාතු තේජෝ ධාතුව, වායෝ ධාතු වායෝ ධාතු. මේ විසේ අස්සක් මුල්ලක් නෑර. ජීවී අජීවී සෑම තැනකම තියෙන්නේ මෙන්න මේ සතර ධාතුන්. එතකොට මොනවද මේ පඨවි ධාතු ආපෝ ධාතු තේජෝ ධාතු කියලා හඳුන්වන්නේ? තව විස්තර කරනවා අට කතාවේ. එතකොට අට කතාවටත් පුළුල්ව අපේ පිරිස දැනුවත් වීම වටිනවා. මෙතන සතර ධාතු පිළිබඳව සම්මච්චනය කරන කර්මස්ථානයේ චතු ධාතු වවත්තාපන කියලා විසුද්ධි මාර්ගයේ පෙන්වන සතර ධාතුන් සම්මච්චනය කරන කර්මස්ථානය. එතකොට මේ චතු ධාතු වවත්තාපන කර්මස්ථානයෙන් සමත භාවනාවේ උපචාර සමාධිය දක්වා සිත දියුණු කර ගන්නට පුළුවන්. උපචාර සමාධි මට්ටමේදී ඒ සමාධි ආලෝකයෙන් මේ ධාතුන් වෙන් කරගෙන දැක ගන්නට පුළුවන්කම ලැබෙනවා. සමාධියෙන් දැකගත් ධාතුන් යථාර්ථය පේසීමෙන් විපස්සනාවෙන් මගඵල නිවනින් සැනසීමේ අවස්ථාවක් පවතින. යම් තැනක සතර ධාතුන් පවතිනවා නම් ඒ සතර ධාතුන් ඇසුරේ අනිවාර්යෙන්ම වර්ණ ගන්ධ රස ඕජා උපාදා රූප හතරත් පවතිනවා. මේ සුද්දාෂ්ටකයේ පඨවි ආපෝ තේජෝ වායෝ භූත රූප හතර, උපාදා රූප හතර, වර්ණ ගන්ධ රස ඕජා මේ හතර අට ඕනෑම තැනක විශේෂ යමක් පවතිනවා නම් ඒ පවතින සෑම දෙයක් තුළම මේ සතර රූප අට මේ කලාප අට්ටමක කලාප වශයෙන් රූප පවතින. එතකොට මේවා සමාධියෙන් වෙන් කරගෙන දැක ගන්නට ඍජුවම මේ පඨවි ධාතු ආපෝ ධාතු තේජෝ ධාතු වායු ධාතු වශයෙන් සම්මච්චනය කරන පමණින් ඉතා කලාතුරකින් යෝගියෙකුට පුළුවන් බහුතරයකට දේ අපහසුයි. මේ සතර ධාතුන් පිරිසිදු අවබෝධයට සරල ආකාරයෙන් විස්තර කළ බුදු පියාණන් වහන්සේ පෙන්නනවා. ලක්ෂණ වශයෙන් 12ක් වෙන්න. තද ගතිය, බර ගතිය, රළු ගතිය, මුරුදු ගතිය, සෙනඳු ගතිය, සැහැල්ලු ගතිය. තද, බර, රළු, මුරුදු, සෙනඳු, සැහැල්ලු කියන මෙන්න මේ ලක්ෂණ 6 යම් තැනක තියෙනවා නම් අන්නේ ලක්ෂණ 6න් යුක්ත වෙන්නේ පඨවි ධාතුව. ඒ කියන්නේ යම් තැනක තද ගතියක් දැනෙනවා නම් ඒ තද ගතිය තියෙන්නේ පඨවි ධාතුව තුල. බර ගතියක් තියෙනවා නම් ඒ තියෙන්නේ පඨවි ධාතුවේ. ඒ වගේම රළු ගතියක් තියෙනවා නම් ඒ තියෙන්නේ පඨවි ධාතුවේ. ඒ වගේම මුරුදු ගතියක් තියෙනවා නම්
ඒ තියෙන්නේ පටවි ධාතුවේ. එතකොට මෙතෙන්දී දැන් තද ගතියයි මෘදු ගතියයි කියලා වචන දෙකෙන් හැඳින්වෙන විට තද නම් තද මෘදු නම් මෘදු කියලා වැටහෙන්නට පුළුවන්. උදාහරණයක් වශයෙන් දැන් අපි කවුරුත් දන්නවනේ මාස් මිලෝ ස්පොන්ජ් වගේ කෑල්ලක් ස්පොන්ජ් කෑල්ලක් හෝ මාස් මිලෝ කෑල්ලක් ගමු. ඒක හරිය මෘදුයි. අපිට අතට හරියට මෘදුවට දැනෙනවා. එතකොට මේ ඒ ස්පොන්ජ් හරි මාස් මිලෝ හරි කෑල්ල වගේම තද ගතියට දැනෙනවද කළු ගල් කෙටයක් එහෙම නැත්නම් යකඩ කෑල්ලක් වගේ දෙයක් ගත්තොත් දී කෑල්ලක් ගත්තොත් දවදඩු තදට දැනෙනවා. නමුත් අර ස්පොන්ජ් කෑල්ල අපි පුළුන් එක සංසන්දනය කරලා බලුවොත් පුළුන් මෘදු ගතියක් නැද්ද අර ස්පොන්ජ් වලට වඩා? අතට දැනෙනවා මෘදු ගතියක්. ඒ වගේ තව දෙයකට සාපේක්ෂව බලන විට සෑම තද දෙයකම මෘදු ලක්ෂණයකුත් තියෙනවාමයි. මෘදු දෙයක් ගත්තොත් සාපේක්ෂව සසදා බලන කල තද ගතියකුත් තියෙනවා. මේ විදිහට තද මෘදු කියන දෙකම තියෙනවාමයි සංසන්දනාත්මකව බලන විට මේ ලෝකේ තියෙන ඕනෑම දෙයක. ඒ කියන්නේ පඨවි ධාතුව. පඨවි ධාතුවේ ලක්ෂණ තමයි මේ. ඒ වගේම බර ගතිය, සැහැල්ලු ගතිය කියන දෙකත් ඒ ආකාරයෙන්ම අපි වටහා ගන්නට ඕනේ. බර දෙයක් සංසන්දනය කරලා බලුවම සැහැල්ලු දෙයකුත් සමග එකිනෙකට අපිට බරයි සැහැල්ලුවයි දෙකම තියෙන බව වැටහෙනවා. ඒ වගේම රළු ගතිය යම් තැනක තියෙනවා නම් ඒ ආශ්‍රිතවම සිනිඳු ගතියක් තියෙනවා. සිනිඳුයි රළුයි ප්‍රතිපක්ෂයි. ප්‍රතිපක්ෂ වුණාට සංසන්දනය බලන විට සෑම රළු දෙයකම සිනිඳුවකුත් තියෙනවා තව රළු දෙයක් එක්ක සංසන්දනයෙන්. ඒ වගේම සෑම සිනිඳු දෙයක් සමගම සිනිඳු දෙයක් සංසන්දනයෙන් රළු ගතියක් අපිට දැක ගන්නට පුළුවන්. මෙන්න මේ විදිහට ඕනෑම වස්තුවක් ගත්තොත් ලෝකේ ජීවී හෝ අජීවී ඒ සෑම දෙයකම මෙන්න මේ ලක්ෂණ 6 තියෙනවද නැද්ද කියලා හොඳට හිතලා බලන්න. මේ 6 තියෙනවා. ඔය 6න් එක් යෝගියාගේ සසර පුරුද්දටත් වර්තමාන අත්දැකීම් වලටත් අනුව ඒ ලක්ෂණ වැටහීමේ විවිධත්වයක් තියෙනවා. මේ විවිධත්වයේ කෙසේ වෙතත් මේ ලක්ෂණ 6 සම්මාසණයෙන් උපචාර සමාධිය ලැබෙනවා. උපචාර සමාධිය ලබන්නා වූ යෝගීන්ට ලක්ෂණ 3කට උපචාර සමාධිය ප්‍රකටයි වැටහීම ප්‍රකටයි. අනිත් ප්‍රතිපක්ෂ ලක්ෂණ 3 සමාධිය දුර්වලයි වැටහීම දුර්වලයි. අන්න ලක්ෂණ 6 සම්මර්ෂණය කරලා සම්මර්ෂණය තුළින් උපදින සමාධියත් සමගම තමන්ගේ වැටහීමට අනුව පඨවි ධාතුව ලක්ෂණ 6න් ලක්ෂණ 3කින් හොඳට වටහා ගන්න අවස්ථාව ලැබේ. මෙසේ පඨවි ධාතුව වටහාගත් යෝගියා ඉන් අනතුරුව ආපෝ ධාතුව ආපෝ ධාතුවේ තියෙන පග්ඝරණ ලක්ෂණේ වැగిරෙන ගතිය තියෙන. ආබන්ධන ගතිය තියෙන. එතකොට මේ දෙක අලවා පවත්වා ගැනීම ආපෝ ධාතුවේ තියෙන දෙයක්. ගලාගෙන යන ගතියත් ආපෝ ධාතුවේ තියෙන දෙයක්. අපි පාම් පිටි ටිකක් අරගෙන වතුර ස්වල්පයක් දැමුවොත් මොකද වෙන්නේ? ඒ පාම් පිටි ගුලි වෙනවා. වතුර බොහෝ සෙයින් දැම්මොත්
දිය වෙලාම යනවා. එතකොට ඒ වතුරේ ආපෝ ගතිය අධික නිසා ඒ ගලන ගතියත් ආබන්ධන ගතියත් තියෙන. හොඳට බලන්න වතුර ටිකක් හොඳ සිනිඳු මතු පිටකට දැන් ඔය අල කොළයකට එහෙම නැත්නම් හොඳ සිනිඳු ටයිල් කැටයක් මතට දාන්න වතුර ස්වල්පයක්. දාලා ඒ වතුර බින්දුවේ එක පැත්තකින් ඇඟිල්ල තියලා ඇදලා ගන්නකොට අනිත් එතන ඉතුරු වෙන ටිකෙන් ඉතුරු වීමක් නැතුව එකතුව ඇදීලා එනවා දිගට යාබදව ඒ ගලාගෙන යෑමත් එතනමයි අර ආබන්ධන ගතියත් එතනමයිනේ. එතකොට මේ ලක්ෂණ දෙක යම් තැනක තියෙනවා නම් ගැලීමක් හෝ ඇලීමක් පවතිනවා නම් යමක් තුළ ඒ සිද්ධිය තියෙන්නේ ආපෝ ධාතුව තුළයි. අපි ගත්තොත් යකඩ කෑල්ලක් මේ යකඩ කෑල්ලේ තියනවද මේ ගැලීමේ ස්වභාවයයි ඇලීමේ ස්වභාවයයි දෙක? හොඳට හිතන්න. යකඩ කෑල්ලත් ගලයිද? යකඩ කෑල්ලේ එකට ආබන්ධන ගතිය බැඳ පැවැත්වීම අලවා පැවැත්වීම නම් අපිට තියෙනවා යකඩේ එකට තදට කනට තියෙන ගතියක් හිතා ගන්න පුළුවන්. බලන්න ඔය යකඩ කෑල්ල හොඳට තනලා කුඩු කරොත් අන්තිමට කුඩු ටික අපිට හතරස් විදිහට තියන්න පුළුවන්ද? බෑ, ගලාගෙන යනවා. එතකොට යකඩ කෑල්ල තුල ආපෝ ධාතුව තියෙන නිසා තමයි අර ගලාගෙන යන ලක්ෂණයක් තියෙන්නේ. ඒ වගේ මේ ගලාගෙන පහළට ඇදහැරෙන කුඩු ටිකේ එකට ඒක රාශීව ආබන්ධන ගතියක් බැඳිලා තියෙන ගතියක් නැද්ද? තියෙනවා. එතකොට ජලය ගත්තොත් ජලයේ ඔය දේ තියෙනවා. යකඩ ගතහොත් යකඩේ තුලත් ඒ තියෙනවා. ඒ වගේම ගලක් වැනි දෙයක් ගතහොත් ඒ දේ තුලත් ඔය ලක්ෂණ තියෙනවා. මේ විශ්වයේ තියෙනා වූ සෑම දෙයක් තුළම ගලන ගතියත් එකට ඈඳී බැඳී පවතින ඒ අලවා පවතින ගතියක් තියෙනවා. අන්න අය ආපෝ ධාතුව තියෙනවා. එතකොට දැන් පඨවි ධාතුව ඕනෑම තැනක තියෙනවා කියලා මේ පිරිස තේරුම් ගන්නවා වගේම ආපෝ ධාතුවත් ඕනෑම තැනක තියෙනවා කියලා අපිට තේරුම් ගන්න පුළුවන්කම තියෙනවා. ඒ වගේම තේජෝ ධාතු තේජෝ පරිපාචන ලක්ෂණා කියලා හඳුන්වනවා. මේ ප්‍රසවන ලක්ෂණය රත් කරන තම්බන තවන ගතිය තියෙනවා තේජෝ ධාතුයි. එතකොට ඒ තේජෝ ධාතුව දැන් මේ අයට තේරෙනවා මේ විස්තර කරනකොට මේ උණුසුම නේද කියලා. උණුසුම රස්නේ තුලින්නේ තම්බන්නේ තැවෙන්නේ ප්‍රසවන්නේ. පින්නතුනේ වර්තමානයේ අපිට අහන්න ලැබෙනවා මේ ඔය සමහරක් කැන්සර් වර්ග අයිස් වලින් පුච්චනවා කියලා. දැඩි සීතලයේ අධිකත්වයත් පිච්චීමක් තමයි. උණුසුමේ අධිකත්වයත් පිච්චීමක් තමයි. එතකොට උණුසුම හෝ සිසිලස කියන දෙක ලක්ෂණ දෙක වන්නේ තේජෝ ධාතුවේ. තේජෝ කියන ධාතුවේ එක් ලක්ෂණයක් නම් උණුසුම් ගතිය. අනිත් පැත්තේ ලක්ෂණය සිසිලස. මේ උණුසුම හෝ සිසිලස දෙක ඕනෑම තැනක තියෙනවා. භාවනා වඩන යෝගියෙකුට මේ දෙකම වැටහෙනවා. නමුත් තමන්ට ඒ ලක්ෂණ දෙකෙන් එක් ලක්ෂණයක් දැඩිව ප්‍රකටව වැටහෙනවා. අන්නේ වැටහෙන ලක්ෂණයට අනුව සම්මචනය කරමින් භාවනාව දියුණු කරගන්නට පුළුවන් උපචාර සමාධියට. උපචාර සමාධිය අවස්ථාවේදී අර තේජෝ රූප කලාප වශයෙන් දැක ගන්නට පුළුවන්. අර අපි මතක් කර ආකාරයට පඨවි ආපෝ තේජෝ වායෝ
වන්න ගන්ධ රසෝජා කියන රූප දැක ගන්නට පුළුවන්. ඒ වගේම දැන් මේ පිස තේරුම් අරගෙන තියෙන ධාතු තුනක්. හතරවෙනි ධාතුව වායෝ ධාතුව. වායෝ ධාතුවේ ලක්ෂණ දෙකක් තියෙනවා. ආධාර කරන ස්වභාවය ආධාර ලක්ෂණ. ඒ වගේම තල්ලු කරන ඒ අතර මේ අතර තල්ලු කරන පුම්බවන ස්වභාවයේ සමුධීරණ ලක්ෂණ. මේක තල්ලු කිරීමේ හැකියාව තියෙනවා වායු ධාතුව තුල. එතකොට හොඳට උදාහරණයක් තු පතර පැතිරුණු වෘක්ෂයක්. මේ වෘක්ෂයට සුළඟ වදින විට වෘක්ෂය නැමෙනවා ගහේ අතුපතර තියෙන තාක්. ගහේ අතුපතර අඩුවෙන්න සුළඟට සෙලවෙන ගතිය අඩුවෙන. නමුත් මොනයම් හේතුවකින් හරි අර අතු ඉවත් කර ගහ සෙලවුණෝතින් බොහෝ වෙලාවක් සෙලවෙන. හොඳට හිතලා ගන්න. හොඳට තේරුම් අරගන්න බලන්න. අර අතුපතර තියෙන වෘක්ෂය සුළඟින් ඒ අතර මේ අතර නමනවා. අතු ටික ඉවත් වන වෘක්ෂය සුළඟින් නමන්නට බෑ. නමුත් සෙලවුවහොත් වේගයෙන් සෙලවෙන. ඔන්න ඔය සිද්ධියේ බලන්න අර හුළඟින් ඒ ආධාර කළා රඳවා පැවැත්වීම නෙවෙයිද උතන තියෙන්නේ. ආධාර කළා රඳවා පවත්වීම හුළඟේ තියෙනවා. ඒ වගේම අතුපතර තියෙන වැඩි තරමට රඳවා පැවැත්ම වැඩි. ඒ අතට හිමින් තල්ලු වෙනවා මේ අතර හිමින් තල්ලු. අතු ටික ඉවත් කරන්න ආධාරක ගතිය අඩු වෙනකොට අන්න තල්ලු කරන ගතිය තියෙනවා. ඒ අතර මේ අතට සෙලවෙනවා පැද්දෙනවා. වායෝ ධාතුවේ තියෙන ලක්ෂණ දෙක යමක් රඳවා පැවැත්වීම හා තල්ලු කරන ලක්ෂණය ඒ අතර මේ අතර. එතකොට මෙන්න මේ ලක්ෂණ දෙක වායෝ ධාතුවේ තියෙන. දැන් එතකොට ලක්ෂණ කීයක් අපි ඉගෙන ගත්තද? පඨවි ධාතුවට අදාළ ලක්ෂණ 6යි. තද්ද, බර, රළු, මුරුදු, සිනිඳු, සැහැල්ලු. ආපෝ ධාතුවට අදාළ ලක්ෂණ 2යි. ගලන ගතියයි කැටි කර එකතු කර ආබන්ධන ගතිය අලවා පවත්නා ගතියයි. ආබන්ධන ගතියයි පග්ගරණ ගතියයි. ඇලවීම හා ගැලීම කියන ලක්ෂණ දෙක ආපෝ ධාතුව තුළ තියෙන. දැන් එතකොට පඨවි ලක්ෂණ 6යි ආපෝ ලක්ෂණ 2යි ලක්ෂණ 8යි. ඉනන්නතුරු අපි හඳුන්වා දුන්නා තේජෝ ධාතුව. තේජෝ ධාතුවේ තියෙනවා උණුසුම සහ සිසිලස. මේ ලක්ෂණ දෙක සමග ලක්ෂණ 10යි. වායෝ ධාතුවේ තියෙනවා තල්ලු කිරීම සහ ආධාර කිරීම. හොඳට හිතලා බලන්න. දැන් අපි මෙහෙම තමන්ගේ කඳ පද්දන්නකො. කඳ මෙහෙම දෙපැත්තට පද්දනකොට බලන්න පිටිපස්සෙන් දැනෙනවා නිකන් පිටිපස්සට ඇදගෙන ඉන්නවා වගේ ගතියක්. ඉදිරියට නැවෙනකොට ඉදිරියෙන් තල්ලු කරගෙන ඉන්න ගතියක් අපිට දැනෙනවා. හොඳ සියුම්ම හිතලා කඳ හොරවලා බලන්න. අත මෙහෙම හොරවලා බලන්න. මේ අතර එනකොට මේ පැත්තෙන් අදින ගතියක් තියෙනවා, මේ පැත්තෙන් තල්ලු කරන ගතියක් තියෙනවා. මේ වායෝ ධාතුව. මේ වායෝ ධාතුවේ ලක්ෂණ දෙක ආධාර කිරීමයි තල්ලු කිරීමයි. එතකොට මෙන්න මේ ලක්ෂණ 12 ලෝකයේ තියෙනා වූ ඕනෑම දෙයක තියෙනවා. ඝන හෝ වැగిරෙන හෝ එහෙම නැත්නම් වායු ගෝලයේ හෝ ඕනෑම තැනක මෙන්න මේ ලක්ෂණ 12 යමෙක් සම්මාර්ෂණය කරා නම් මේ ලක්ෂණ 12න්ම හිත සමාධිමත් වෙනවා. මේ සම්මාර්ෂණය තුළින් සමාධිමත්ව උපචාර සමාධිය දක්වා සිත දියුණු වෙනවා. මේ උපචාර සමාධියෙන්
අනතුරුව රූප කලාප ප්‍රකට වෙන්නට ගන්නවා. අන්න රූප කලාප ප්‍රකට වෙන විට හොඳට යෝගියා අධ්‍යයනය තුලින් වටහා ගන්නවා තමන්ට මේ ලක්ෂණ 12න් ප්‍රධානම පඨවි ලක්ෂණ 6න් 3කුත් ආපෝ ලක්ෂණ 2ම විය හැකි. තේජෝ ලක්ෂණ 2කින් එකක් ප්‍රකටයි අනෙක අප්‍රකටයි. ඒ වගේම වායෝ ලක්ෂණ 2ම බොහෝ සෙයින් ප්‍රකටයි. දැන් එතකොට ලක්ෂණ 4ක් අප්‍රකටයි ලක්ෂණ 8ක් ප්‍රකටයි. මෙන්න මේ ප්‍රකට ලක්ෂණ 8 නැවත නැවත සම්මර්ෂණය කරනවා. වේගයෙන් සම්මර්ෂණය කරනවා. හැමින් සම්මර්ෂණය කරනවා. එක් ලක්ෂණයක් තුළ බොහෝ වෙලාවක් සමාධිගත කරනවා. ලක්ෂණ 8ම නැවත එකට සම්මර්ෂණය කරනවා. නැවතත් ලක්ෂණයක් තුළ සමාධිගත කරනවා. ලක්ෂණ 8ම එකට සමාධිගත කරනවා. සම්මර්ෂණය කරමින් සමාධි කර. මෙන්න මේ ආකාරයෙන් සමාධි වෙන විට යෝගියාට පේන්න ගන්නවා සමාධියට රූප එක එක ආකාරයේ රූප. මේ රූප පෙනෙන්න ගැනීමෙන් ඒ රූප ඊළඟට සම්මර්ෂණය කරනවා පඨවි ආපෝ තේජෝ වායෝ සතර ධාතුන් සම්මර්ෂණය කරමින් රූප ප්‍රකට වෙන විට පඨවිය පමණක් සම්මර්ෂණය කරමින් පඨවි රූපය වෙන් කරගන්නවා. අනිත් රූප අතරින් ආපෝ සම්මර්ෂණය කරමින් ආපෝ වෙන් කරගන්නවා. මෙන්න මේ ආකාරයෙන් සතර ධාතු රූප දැක ගනිමින් රූප කලාප වෙන් කරගෙන කලාප සම්මර්ෂණයෙන් අනතුරුව විපස්සනාවෙන් මග්ගඵල නිවනින් සැනසීමට අවස්ථාව උදාපත් වෙනවා. එතකොට මේ ලක්ෂණ සම්මර්ෂණය මුලින්ම ආරම්භ කරන්නේ වායු ධාතුවේ ප්‍රකටම ලක්ෂණය වන තල්ලු කිරීම. අපේ ශරීරයේ හොඳ ප්‍රකටත්වයක් තියෙනවා මේ තල්ලු කිරීම කියන ලක්ෂණය. හොඳට හිතලා බලන්න මේ කයේ තල්ලු කිරීමක් තියෙනවද කියලා. බලන්න බඩපපුව කොටසට හිතලා බලන්න. ඉදිරියට තල්ලු වෙනවා ඇතුළට තල්ලු වෙනවා. ඉදිරියට තල්ලු වෙනවා ඇතුළට තල්ලු වෙනවා. ඔය ඉදිරියට පිටුපසට තල්ලු වීම බුරුම රටේ භාවනා ක්‍රමවේදවල හඳුන්වනවා. ඔය එක් රටාවකට තල්ලු වීම පිම්බීම හැකිලිම කියලා මේ තල්ලු කිරීම බලලා ඒ මතින් හිත සමාධිගත කරගෙන ඒ සමාධියෙන් කයේ වේදනාවල් බලමින් වේදනානුපස්සනාවෙන් මගඵල නිවනින් සැනසෙන්න භාවනා ක්‍රමයක් තියෙනවා. නමුත් මෙය සුස්ත විපස්සනාවට බර භාවනා ක්‍රමයක්. මේ භාවනාවේ අද ලෝකයේ බොහෝ තැන්වල අනවබෝධය නිසා මාර්ගඵල කියලා සංඥාව ලබා ගන්නවා. අර උපචාර සමාධියට පත්වන විට උපචාර සමාධියේදී කය ඉතාමත් සැහැල්ලු වෙනවා. සැහැල්ලු වෙලා කය නොදැනී යනවා. හිස් ගතියක් දැනෙනවා. මෙන්න මේ ලක්ෂණ එන විට මේවා මින් පෙර ආතුව කිසිම ආකාරයකට තිබුණේ නැහැ. මේ ඒකාන්තයෙන්ම සෝවාන් වුණ අවස්ථාව මගඵල ලැබුව අවස්ථාවක් කියලා වටහා ගන්නට පුළුවන්. එතකොට අන්නේ අවස්ථාව බොහෝ ගුරුවරුන්ගේ නොදැනුවත්කමින් මාර්ගඵල ලබා දෙන තැනක් කියලා අපි අහලා ඔය අපේ අත්දැකීම් ඇතුව තියෙනවා. නමුත් ඒ උපචාර සමාධියේ එන හිස් ගතිය, පාවෙන ගතිය, සැහැල්ලු ගතිය මේවා තව දියුණු වෙන අවස්ථාවල් ඒවා දියුණු කරගෙන වැඩි දියුණුවට පත් කිරීමෙන් තමයි මාර්ගඵල ලබන්නට පුළුවන්කම ලැබෙන්නේ. ඉතාමත් කලාතුරකින් ඒ කියන්නේ ලක්ෂයකින් කෙනෙකුට මේ අවස්ථාව උදාපත් නොවේ කියලා හිතන්න බෑ. සසරේ බොහෝ සෙයින් දියුණු කරපු සිතක් වුණොත් ඉතාමත් ගැඹුරට මෑත ආත්ම භාවවලම මේ දේ දියුණු කරලා තිබුණොත්
ඒ අවස්ථාව මාර්ගඵල ලබන්නත් බැරි කමක් නැහැ. නමුත් ඊටාම දුර්ලභවයි ඒ දේ වෙන්නේ. ඒ දේ කරගන්න පුළුවන්කම තියෙන්නේ. අපි එවැනි අවස්ථාවකින් මාර්ගඵල ලබනවා කෙසේ වෙතත් මේ භාවනාවේ අත්දැකීම් ටිකක් හෝ ජීවිතයට එකතු කරගෙන තිබුණොත් අපිට මෙලව පරලොව දෙකේම අභිවෘද්ධියට අප්‍රමාණ ප්‍රයෝජනයක් වෙනවා මේ භාවනාව පුරුදු පුහුණු කරන එක. ඒ වගේම බොහෝ දෙනෙකුට ප්‍රකටවම වැටහෙන අරමුණක් නිසා මේ දේ ඊටාම පහසුවෙන් වටහා ගන්නට පුළුවන් වෙන්න පුළුවන්. නමුත් ආනාපාන සති භාවනාව වෙනුවෙන්ම කැපෙලා ආනාපාන සති භාවනාවේ මූලික අත්දැකීම් එකතු කරමින් සිටින යෝගියෙක් වුණොත් අන්න ඒ යෝගියා ඒ කමටහන ඒ පිම්බීම හැකිලීම තල්ලුවීමේ ලක්ෂණය බලන්නට යන්න හොඳ නැහැ. කමටහන් දෙකක් ඒකාබද්ධ වෙන්න පුළුවන් අවස්ථා වැඩි නිසා භාවනාව දුර්වල වෙන්නට පුළුවන්. එහෙම ආනාපාන සතියත් සමග ඈඳගන්නේ නැතුව අර තල්ලුවීම විතරක් දකින්න පුළුවන් යෝගීන්ට මේ දේ ඊටම සප්පායයි. මේ කමටහන වඩන යෝගියාට තියෙන්නේ අපේ මේ බඩ පපුව කියන මෙන්න මේ කොටසේ ඉදිරියට තල්ලු කිරීම තල්ලුවීම ඇතුළට තල්ලුවීම මේ ආකාරයෙන් සම්මාෂණය කරගෙන යනවා. මෙසේ සම්මාෂණය කිරීමේදී යම් ආකාරයකදී නොවැටහි ගියොත් තල්ලුවීම කයේ තියෙනා වේ සංවේදනාව ඒ තල්ලුවීමේ ස්වභාවය නොවැටහි ගියොත් යෝගියාට අත තියන්නට පුළුවන් මේ බඩපපුව කොටසෙන්. අත තිබීමෙන් වැටහෙනවා ඒ තල්ලුවීමේ ක්‍රියාදාමය. අන්න අතත් සමග තල්ලුවීමේ ක්‍රියාදාමය වටහාගෙන ඉදිරියට භාවනාව දියුණු කරගන්නට ඕන. එතකොට මේ ආකාරයෙන් තල්ලුවීමේ භාවනාව අපි අද ආරම්භ කරමු. මෙසේ මේ භාවනාව ආරම්භ කරගෙන මේ සතිය තුළ අපි සෑම තැනකදීම සෑම ඉරියව්වකදීම මේ කයේ ක්‍රියාදාමය පිළිබඳව හොඳට තේරුම් ගනිමින් තල්ලුවීමේ ලක්ෂණයේ හිත තැන්පත් කර ගනිමින් මේ සතිය භාවනා අත්දැකීම් එකතු කර ගනිමු. මෙසේ මේ භාවනාවේ අත්දැකීම් ලැබුණොතින් ඒ යෝගීන්ට පුළුවන් ඉදිරියට චතු ධාතු අවස්ථාපන කර්මස්ථානය සම්පූර්ණ කරමින් ධාතු කර්මස්ථානය හරහා සුස්ක විපස්සනාවෙන් සිත දියුණු කරගන්නට කලු වුණත් සසරේ පුරුදු කරලා තියෙන සුස්ක විපස්සනාව නම් අපිට ඒ දේ කරන්නට වෙනවා. ඒ දේ කරලා අත්දැකීම් එකතු කරගන්නට උත්සාහ දරමු. හොඳයි. එතකොට අද දින මේ ආරම්භ කරන්නා වූ ධාතු කර්මස්ථාන මේ වශයෙන් මේ භාවනා වැඩිමින් අත්පත් වන්නා වූ කුසල සත්‍ය අනුභව බලයෙන්ම මේ සෑම දිනාටම ඊටාම පහසුවෙන් ඊටාම ඉක්මනින් ඒ උතුම් අමා මහ නිවනින් සැනසෙන ලැබේවා. මෙත් සිතින් ආශිර්වාද පමුණුවමින් දැන් අපි පූර්ව කෘත්‍ය සජ්ජායනා කරමින් අනතුරුව අපේ ශරීරයේ තියෙනා වූ තල්වීමේ ලක්ෂණයට අපි මූලිකත්වය දෙමින් අපි ඒ ලක්ෂණ සම්මාෂණයෙන් සිත සමාධිගත කර ගැනීමට උත්සාහ දරමු. හොඳයි. සියලු දෙනාම සාදුනාද පවත්වමින් දැන් පූර්ව කෘත්‍ය සජ්ජායනා කරමින් කමඨාන ආරම්භ කරමු. साधु 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 नमो तस् भगवतो अरहतो सम्मा सम्बुद्धस्स नमो तस् भगवतो अरहतो सम्मा सम्बुद्धस्स नमो तस् භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමාමි බුද්ධං පුනස්ස
සංගරන්තං සත්තා සදා හොන්තු සුඛී අවේරා කායෝ ජිගොච්ඡෝ සකල දුගන්ධ ගච්ඡන්ති සබ්බේ මරණං අහංච නමාමි ධම්මං සුගතේන දේශිතං සත්තා සදා හොන්තු සුඛී අවේරා කායෝ ජිගුච්ඡෝ සකලෝ දුගන්ධෝ ගච්ඡන්ති සම්බේ මරණං අහංච නමාමි සංඝං නිරාජතාවකං සත්තා සදා හොන්තු සුඛී අවේරා කායෝ ජිගුච්ඡෝ සකලෝ දුගන්ධෝ ගච්ඡන්ති සම්බේ මරණං අහංච පියෝච ගරු භාවනියෝ වත්තාච වචනක්ඛමෝ ගම්භීරංච කතං කත්තා නොචට්ඨානි නියෝජයේති සාධු 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 හොඳින් හුස්මක් ගනිමින් හෙළමින් ඔබගේ බඩ පපුවේ ඉදිරි පසු තල්ලුවීම දැකගන්න ඉදී සම්මර්ෂණය කරන්න තල්ලුවීම 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 වශයෙන් ඉක්‍යාදාමේ නොනවත්වාම ඉදිරියට ඇතුළට දෙපසට තල්ලුවීම තල්ලුවීම වශයෙන් සම්මර්ෂණය කරමින් සිත ඒ තුළම තැන්පත් කරගන්න. හොඳයි තෙරුවන් සරණයි. ඔබගේ ශරීරයේ ස්වභාවික තල්වීමම බලන්න. ඔබ උත්සාහයෙන් ඒ දේ ඇති කරගන්න එපා.
මට එන්නේ අරමුණෙහිම සිත රඳවන්න.
साधु साधु मागे में भावना कालय तुलदी पहल चिंतक शनयक पासाम ඇතිව නැතිව ගිය බැවින් අනිත්‍යයෝය 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 ඇතිවීම නැතිවීම කින් පෙළුණු බැවින් දුක්ඛයෝය 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 අනිත්‍ය වූ දුක්ඛ වූ නාම රූප ධර්මයන් ඒකාන්තයෙන්ම අනාත්මයෝය 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 මාගේ මෙම භාවනාමය කුසලය සියලු සංස්කාරයන්හි ලක්ෂණාවබෝධයෙන් ඒ උතුම් චතුරාර්ය සත්‍ය වාසනාව සාධු සාධු හොඳයි අද දිනත් අපිට විදුලියන හිටීමෙන් ඉන්ටර්නෙට් අඩපන වී ඉන්ටර්නෙට් පහසුකම් සලසා ගනිමින් මෙසේ බාධක මධ්‍යයේ වූ වැඩසටහන අවසාන මොහොත දක්වා දියත් කර ගැනීමට අවස්ථාව ලැබීම පිළිබඳව අපි සතුටු වෙමින් මෙසේ මේ උදාර පුණ්‍ය කර්මයෙන් අත්පත් වුණා වූ සියලු කුසලයන් අප සෑම දෙනාට වහවහා චතුරාර්ය සත්‍ය ධර්ම අවබෝධය පිණිස ඒකාන්ත හේතු වාසනා වේවායි අධිෂ්ඨාන ප්‍රාර්ථනා පිටවා ගනිමු. අද දින මෙම උදාර ධර්ම දානමේ පින්කමේ ප්‍රධාන දායකත්වය දරන්නේ UK භාවනා මධ්‍යස්ථානයේ ප්‍රධාන දායිකාවක් වන පින්වත් ශාමලී මහත්මියත් එතුමියගේ විමල් පුත්‍රයාත් ශාමන් සහ විමල් කියන පුතුන් දෙදෙනාත් විසින් මෙම ධර්ම දානමේ දායකත්වය දරන්නේ ජූනි මාස 28 වෙනි දින අභාව ප්‍රාර්ථ වූ බීටිස් පෙරේරා දයාබර මෑණියන් සහ මාර්තු 9 වෙනිදා අභාව ප්‍රාර්ථ වූ ලෙනි පෙරේරා පියාණන්ට පින් අනුමෝදන් කිරීම වසර 10කට පෙර ආතුව මියගිය මැගිලින් පෙරේරා මහත්මිය ප්‍රබෝධ
කමන්න දැන් ස්වාමීන් වහන්සේ මේකට කියන්න. සියලු දෙනාගේ සියලු සම්ම ප්‍රාර්ථනා සමෘද්ධිමත් වේවායි මෙත් සිතින් අපි ආශිර්වාද පමුණුනවා. හොඳයි, තෙරුවන් සරණයි. තෙරුවන් සරණයි වේවා. තෙරුවන් සරණයි ආම්තුරුනි හිතන්නේ කාටත් ඇහෙන්නේ නැති පුණ්‍යානුමෝදනා. ඔව් ඇහෙන්නේ නැතෝ ගියා, සිග්නල් මදි වුණා. මේ අපි හමාතරින් නිමාවටපත් කරමු. හොඳයි, තෙරුවන් සරණයි. සියලු යහපත ඉෂ්ට සිද්ධ වේවා, සනසෝග්‍යවා, සුවපත් වේවා. සාදු සාදු සාදු. ඔබ වහන්සේට අප්‍රමාණ පින් කුසලක්පත් වේවා ස්වාමින් වහන්සේ. නොබෝ කලකින්ම උතුම් චතුරාර්ය සත්‍ය වහවහාම අවබෝධ වේවා කියා ප්‍රාර්ථනා කරනවා ස්වාමීන් වහන්සේ. තෙරුවන් සරණයි ස්වාමීන් වහන්සේ.